හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද එතකොට මේ දුරස්ත භාවනා වැඩසටහනේ දෙවැනි දවස. අද දෙවැනි දවසේ ධර්ම දේශනාවට අහුම්කම් දීම සඳහා එහෙමනම් සියලු දෙනාම tempත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා දිට්ඨින් අහං භික්ඛවේ ද්වයං වදාමි අත්ති භික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපේ මේ භාවනා වැඩමුළුවට ඉස්සරහින් තියාගත්තේ සංයුත්ත නිකායේ නිදාන සංයුත්තයේ එන කච්චානගොත්ත සූත්‍රය. ඉතින් කච්චානගොත්ත සූත්‍රයේදී එක්තරා අවස්ථාවක කච්චාන කියන ස්වාමින් වහන්සේ භාගතුන් වහන්සේ සමීපයට ගිහිල්ලා පුංචි ප්‍රශ්නයක් අහනවා. පුංචි කියලා කිව්වට බොහොම බරපතල ප්‍රශ්නයක්. ඒ බරපතල ප්‍රශ්නය තමයි භාගතුන් වහන්සේ මේ සම්මාදිට්ඨි කියලා කියනවා. කෙතකින්ද යම්සි පුජ්‍යලයක් සම්මාදිට්ඨි සහිත වූවෙක් වෙන්නේ. නිවැරදි සම්මාදිට්ඨියක පිහිටි කෙනෙක් බවට පත් වෙන්නේ කෙතකින්ද කියලා භාගතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් නගනවා. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර මේ කච්චානගොත්ත සූත්‍රයේ එන පිළිතුර බොහොම ගම්භීර පිළිතුරක්. ඒක අපිට කියන්න පුළුවන් සම්මාදිට්ඨියේ ප්‍රශස්තම මට්ටම, ලෝකෝත්තර මට්ටම තමයි මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ. ඉතින් අපිට කෙනෙකුට එකපාරටම අමාරුයි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තේරුම් ගන්න අපි ඊට මෙහා ආයන්නවත් දන්නේ නැත්තම්. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්න කලින් මොකද්ද මේ සම්මාදිට්ඨිය? ඒ වගේමයි සම්මාදිට්ඨිය නැත්තම් මොකද්ද තියෙන්නේ කියලා එහෙනම් අපිට පොඩි විග්‍රහයක් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඊයේදී උත්සාහත් උනේ මොකද්ද මේ මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න. ඉතින් එතෙන්දී මම යම් සූත්‍රයක් උකහා ගත්තා. ඒ තමයි මජ්ක්‍ධිම නිකායේන මහා චත්තාරීසක සූත්‍රය. එතෙන්දී භාගතුන් වහන්සේ මේ මිච්ඡා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරලා දෙනවා. එතෙන්දී දස ආකාරයකින් මිච්ඡා දිට්ඨියක් පෙන්වනවා. ඒ වගේමයි එම සූත්‍රයේම බුදුරජාණන් වහන්සේ ඊළඟට සම්මා දිට්ඨිය කියන්නේ කොමක්ද කියලා හරියට නිකන් පුංචි දරුවෙකුට පියවරෙන් පියවර මේ සම්මාදිට්ඨිය පැහැදිලි කරන්න වගේ මේ මහා චත්තාරීසක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඒ නිසා අද මම උද්දෘත කරගත්තේ එම සූත්‍රයේ. ඒ කියන්නේ මජ්ක්‍ධිම නිකායේ එන මහා චත්තාරීසක සූත්‍රයේ එන බුදුරජාණන් වහන්සේ විස්තර කරන ඒ සම්මාදිට්ඨිය සම්බන්ධ වාක්‍යයක්. ඒ සම්මාදිට්ඨිය සම්බන්ධ විග්‍රහය තමයි මම අද ඉස්සරහින් තියාගත්තේ. එතනදී බුදුරජාණන් වහන්සේ කියනවා සම්මාදිට්ඨින් අහං භික්ඛවේ ද්වයං වදාමි. මහණෙනි මම සම්මාදිට්ඨිය දෙආකාරයි කියලා දේශනා කරනවා. අත්ති භික්ඛවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. මහණෙනි එක් සම්මාදිට්ඨියක් තියෙනවා, නිවැරදි දැකීමක් තියෙනවා. ඒක සාසවා ආශ්‍රව සහිතයි. පුඤ්ඤ භාගියා පුඤ්ඤ පක්ෂයේ පිහිටලා තියෙනවා. උපදි වේපක්කා ඒ පුණ්‍ය පක්ෂයේ පිහිටලා තියෙන නිසා, කුසල් පක්ෂයේ පිහිටලා තියෙන නිසා මෙබඳු සම්මාදිට්ඨියක පිහිටි කෙනෙකුට එහි ප්‍රතිඵලයක් වශයෙන්, එබඳු සම්මාදිට්ඨියක පිහිටලා කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් උපදි විපාක එහාට ලබා ගන්න අවස්ථාව සැලසෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව තමයි අද අපි ටිකක් විස්තර විභාග කරලා බලන්න උත්සාහවන්ත වෙන්නේ. මොකද්ද මේ බුදුරජාන් වහන්සේ කියන එතකොට මේ සම්මාදිට්ඨිය? මේකට අපි සාමාන්‍යයෙන් කියන ලෞකික සම්මාදිට්ඨිය කියලා කියනවා. එහෙම නැත්නම් කම්මස්සගත සම්මාදිට්ඨිය කියලාත් කියනවා. ඉතින් මේ කම්මස්සගත සම්මාදිට්ඨිය, ලෞකික සම්මාදිට්ඨිය කුමක්ද කියන එක බුදුරජාණන් වහන්සේම ඊට පස්සේ විස්තර කළාත් දෙනවා. ඉතින් එතෙන්දී විස්තර කරන විස්තරයේ පළවෙනි එක තමයි අත්ති දින්නම් කියලා කියනවා. ඒ කියන්නේ මේ දුන් දෙෙහි විපාක තියෙනවා. අත්ති යෙට්ටං හොඳට සකස් කළා ගරු සරු සහිතව පූජා පවත්වලා ඒ දෙන දානයේ විපාක තියෙනවා කියලා කියනවා. අත්ති හුතං කියලා ඊළඟට යම් යම් පූජාවන් පැවැත්වීමේ විපාක තියෙනවා කියලා කියනවා. දැන් ඉතින් අපි පොඩ්ඩක් මේක අපේ ජීවිතේට සම්බන්ධ කරගත්තොත්
අපේ දහමට පිවිසෙන්න සමහර විට මෙන්න මේ වගේ තැන් වලින් අපි එළමුමක් ලබා ගන්න ඉඩ තියෙනවා. ඒකේ වැරද්දක් නැහැ. අපි පුංචි කාලේ අම්මගේ තාත්තගේ අත අල්ලගෙන පන්සලට ගිහිල්ලා ඉතින් මලක් පහලක් පූජා කරනවා. එහෙම නැත්නම් අපි පින්ඩපාතේ ස්වාමීන් වහන්සේ නමක් වැඩියාම අපි දන් හැන්දක් පූජා කරනවා. එහෙම නැත්නම් අපි ආරණ්‍ය සේනාසනයකට ගිහිල්ලා පන්සලකට ගිහිල්ලා අපි භික්ෂුන් වහන්සේලාට දානයක් දෙනවා. එහෙමත් නැත්නම් අපි හිතමු නැති බැරි කෙනෙකුට අපි මිල මුදලක් වෙන්න පුළුවන් අපේ ශක්ති පමණින් යම්කිසි කායික අනුග්‍රහයක් වෙන්න පුළුවන් වෙන ද්‍රව්‍යමය අනුග්‍රහයක් වෙන්න පුළුවන් අපේ දැනුමෙන් කරන අනුග්‍රහයක් වෙන්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් নানা ප්‍රකාර විදිහට අපි නොඑක් දේවල් පරිත්‍යාග කරනවා. නොඑක් දේවල් අපි දෙනවා. ඉතින් මෙන්න මේ දාණය සම්බන්ධයෙන් අගය කිරීමක් මේ දානයේ ආනිසංස සහිතයි කියලා පිළිගැනීමක් තමයි ඒක අතකින් මේ මුල්ම කොටසදී කරලා තියෙන්නේ. ඉතින් භාගතුන් වහන්සේ එහෙමනම් මේ දාණය පාරමිතාවක් වශයෙන් මුලින්ම ඉස්සරහට තියෙනවා දාන පාරමිතාව වශයෙන්. ඉතින් භාගතුන් වහන්සේ ඒ බෝධිකාරක ධර්මයන් පූර්ණේ කරද්දී ඉස්සරහින්ම තියාගත්ත මුල්ම පියවරට ගත්ත මුල්ම පාරමිතාව තමයි දාන පාරමිතාව. එහෙමනම් මේ බෝධිසත්වයන් වහන්සේ ඒ බුදු වීම පිණිස පුරපු ඒ දාන පාරමිතාව ඵල සහිතයි. ඒකේ අනුග්‍රහයෙන් තමයි ඉතින් බුදුරජාණන් වහන්සේටත් ඒ බෝධි සම්භාර පුරන්න ඒ අවශ්‍ය පදනම සකස් වෙලා ආවේ. එතකොට මේ දානය සම්බන්ධයෙන් එහෙමනම් බුදුරජාණන් වහන්සේ බොහෝම නොපැකිලව දන් දීමෙහි ප්‍රතිලාභ තියෙනවා නැත්නම් දන් දීමේ ආනිසංස තියෙනවා කියන එක මේ මුල් කොටස් තුනෙන් හොඳට පැහැදිලි කරලා දෙනවා. එතකොට කවුරු හෝ කියනවා නම් දන් දීලා වැඩක් නැහැ. දන් ලබන්න සුදුසු කෙනෙක් නැහැ. දන් දීමෙන් ප්‍රයෝජනයක් නැහැ. ඔය ආදි වශයෙන් කවුරුන් හෝ කියනවා නම් ඉතින් එහෙමනම් ඒක බුද්ධ දේශනාවට පටහැනි. අපිට තේරුම් ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම මේ කම්මස්සගත සම්මාදිට්ඨිය. එහෙමත් නැත්නම් මේ කර්මයේ කර්මඵලයේ අදහමින් කරන මේ ලෞකික සම්මාදිට්ඨියේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහින්ම තියලා තියෙන්නේ මෙන්න මේ දුන් දෙෙහි විපාක තියෙනවා කියන කාරණය. දානෙහි විපාක තියෙනවා කියන කාරණය. ඉතින් ඒ තියා මේ දාණය ඒබඳු දානයක් දීලා යම්කිසි කෙනෙකුට උදව්වක් පදව්වක් කළා අපි සතු දෙයක් දීලා ඒ දේ මෙනෙහි කිරීම තුළිනුත් අපිට ලොකු ආනිසංස ලැබෙන බවක් දහමේ එනවා. උදාහරණයක් වශයෙන් ඒක භාවනාවක් වශයෙන් පවා පෙන්නනවා චාගානුස්සති කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා යම් අවස්ථාවක අපි විවිධ අන්දමින් කාට හෝ යම්සි දෙයක් පූජා කරා නම් යම්සි දානයක් දුන්නා නම් අපි අනුග්‍රහ කරන චේතනාවෙන් යම්සි කෙනෙකුට උදව්වක් කරා නම් මේ හැම දෙයක්ම අපිට මෙනෙහි කරන්න පුළුවන් නැවත නැවත. එතකොට සමහර විට අපි ඒ දෙන වේලාවට වඩා ඒ දීපු වේලාවටත් වඩා අපේ මනසේ යම් සතුටක් සොම්නසක් ප්‍රීතියක් පහළ වෙන අවස්ථාවක් තියෙනවා. අනේ මං එදා මේ වගේ තැනැත්තෙකුට බොහොම අසරණලා හිටිය මොහොතක මෙන්න මේ වගේ උපකාරයක් කරා. මම මේන විදිහට අනුග්‍රහයක් මම දැක්කුවා. මෙන්න මේ විදිහට මම පිළියෙල කළ දානයක් දුන්නා. සකස් කළ දානයක් දුන්නා කියලා. අන්න අපිට නැවත නැවත ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා පිනක් කළා ඒ සතුටු වෙන ගතිය ආදි සිංහලයාගේ තිබිලා තියෙනවා. මේ පින්වුතුන් අහලා ඇති දුටුගැමුණු රජතුමා ඒ පින්පොත කියුවා කියලා කතාවක් අපි අහලා තියෙනවා. ඉතින් ඒ කාලේ ඉස්සර ඉඳන් අපේ මේ පැරණි සිංහලෙන් ගාව මේ පින්පොත කියවන සිරිතක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ තමන් කරපු ඒ දීපු දාණය, දීපු කරපු කුසල් නැවත නැවත මෙනෙහි කළා තව තව කුසල් වර්ධනය කරගන්න ගතියක් තිබිලා තියෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ කුසල් මෙනෙහි කිරීම තුළින් හරි දේ කළා ඒ හරි දේ නැවත නැවත මෙනෙහි කිරීම තුළින් අපිට ලොකු කුසල සම්භාරයක් අත්පත් කරගන්න පුළුවන්. දීපු දානයක් මෙනෙහි කළා ඒ දානයේ ආනිසංස මෙනෙහි කළා. තමන් ඒක කොයිතරම්නම් පිරිසුදුව කරාද කියලා මෙනෙහි කළා. ඒක භාවනාවට නංවන්නත් පුළුවන්. චාගානුස්සති කියලා භාවනාවක් එනවා. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නන පැත්ත තමයි අත්ති සුකට දුක්කටාණං කම්මාණං ඵලං විපාකෝ. මහණෙනි මේ නිවැරදි දේ කිරීමේ වැරදි දේ කිරීමේ නිවැරදි දෙයක් කරා නම් කුසල විපාකත් වැරදි දෙයක් කරා නම් අකුසල විපාකත් තියෙනවා කියලා මෙන්න මේ කර්මය කර්මඵලය අදහන తত্ত্বය නැත්නම් මේ කර්මය කර්මඵලය අදහන ගතිය අපි තුල ඇති කරනවා මේ අපිට ආවට ගියාට ඔහේ කිසිම වග විභාගයක් නැතුව දේවල් කරන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා. මොකද මේ අපි කරන කියන දේවල් වල විපාක සහිතයි. දැන් මේකම වැරදි පැත්ත තමයි මිත්‍යා දෘෂ්ටියක් කියන්නේ. අපි මොනවා කරත් මොනවා කිව්වත් ප්‍රශ්නයක් නැහැ.
මේවා කිසිම විපාකයක් නැහැ කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් අන්න ඒක මිත්‍යා දෘෂ්ටියක් වශයෙන් පෙන්වනවා. හැබැයි අපි කියන කරන දේවල් විපාක සහිතයි කියලා කියනවා නම් යම්කිසි කෙනෙක් ඒක සම්මා දිට්ඨියක් වශයෙන් සලකන්න පුළුවන්. හැබැයි මේකේ අන්තගාමී විය යුතු නැහැ අපි සියල්ලම සිද්ධ වෙන්නේ කර්මයෙන් කියලා. මොකද මේ සියල්ලම සිද්ධ වෙන්නේ කර්මයෙන් කියන එකත් බුදුරජාණන් වහන්සේ මිත්‍යා දෘෂ්ටියක් වශයෙන්ම පෙන්වනවා. එතකොට අපි නිවැරදි දෙයක් කළොත් හොන්න අපිට නිවැරදි ප්‍රතිවිපාකයක් ලැබේවි. වැරදි දෙයක් කළොත් අපිටම වැරදි ප්‍රතිවිපාකයක් නැත්නම් මේ දුක් උපදවන ප්‍රතිවිපාකයක් ලැබේවි. අපි වපුරපු හැටියටමයි අපිට අස්වැන්න ලැබෙන්නේ. අපි ගහක් කොලක් වවනකොට භෝගයක් වගා කරනකොට අපි වී කරලක් නම් වී යට නම් අපි ඉන්දුවේ මේ බිත්තර වී නම් අපි වගා කළේ අපිට වී අස්වැන්නක් ලැබේවි. අපි අඹ ඇටයක් නම් හිටුවේ අපිට අඹ ඵලයක් ඒකෙන් ලැබේවි. අපි කරවිල ඇටයක් නම් හිටුවේ අපිට කරවිල ඵලයක් ලැබේවි. ඉතින් මේ වගේ අපි මේ හිටවපු ඵලය අනුව නැත්නම් ඊට අනුරූපව තමයි අපිට අස්වැන්න ලැබෙන්නේ. ඒ වගේමයි මේ කර්මයක්. එතකොට අපි මේ කරන අපි කියපු දේ, අපි කරපු දේට අනුරූපව තමයි අපිට අස්වැන්න ලැබෙන්නේ. අපිට මේ කර්මය, කර්මඵලය එහෙමනම් අපි ටිකක් වග විභාග සහිතව, ටිකක් වගකීම් සහිතව පිළිගන්න සිද්ධ වෙනවා. ඉතින් මේක කොයිතරම් බුදුරජාන් වහන්සේ අපිව මේ කම්මස්සගත සම්මාදිට්ඨියෙහි පිහිටවනවද කියනවා නම් බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි මේ කරුණු 10ක් තියෙනවා නිරන්තරයෙන්ම මේ භික්ෂුන් වහන්සේලා විසින් පැවිද්දන් විසින් මෙනෙහි කළ යුතු. එයින් එකක් හැටියට පෙන්වනවා මේ කර්මය කර්මඵලය අදහන ගතිය නිරන්තරයෙන්ම මෙනෙහි කරන්න කියලා කියනවා. ඒ වගේමයි මේ කිසිම භික්ෂු භික්ෂුණී බෙහෙදයක් නැතුව උපාසක උපාසිකා බෙහෙදයක් නැතුව සියලුම දෙනාට සියලුම මිනිස්සෙයින්ට මෙනෙහි කළ යුතු ධර්මතා පෙන්වලා දීලා තියෙනවා. නිරන්තරයෙන්ම සිහි තබා ගත යුතු මෙනෙහි කළ යුතු නිතර මතක් කරගත යුතු ධර්මතා සිහි කරලා තියෙනවා. කරුණු කීපයක් මතක් කරලා තියෙනවා. ඒ අතරත් එන එක් කරුණක් තමයි මේ කර්මය සම්බන්ධයෙන් නිතර නිතර මෙනෙහි කරන්න කියන එක. ඒකේ එන බුද්ධ වචනේ පොඩ්ඩක් මතක් කරගත්තොත් බුදුරජාණන් වහන්සේ කියනවා කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති. කම්මස්ස කෝම්හි මම කර්මය උරුම කොට ඇත්තෙක්. කම්ම දායාදෝ මම කර්මය දායාද කොට ඇත්තෙක්. කම්ම යෝනි මම කර්මය උත්පත්තිය කොට ඇත්තෙක්. කම්ම බන්දු මම කර්මය ඥාතියා කොට ඇත්තෙක්. කම්ම පටිසරණෝ මම කර්මය පිළිසරණ පිහිට කොට ඇත්තෙක්. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස දායාදෝ භවිස්සාමි. මම යම්කිසි හොඳ දෙයක්, කල්යාණ කර්මයක්, කුසල කර්මයක් කළොත් ඒකේ දායාදේ, ඒකේ විපාකය මට ලැබෙනවා. ඒ වගේමයි මම අකුසල කර්මයක් කළොත් ඒකේ ප්‍රතිවිපාකයක් මටමයි ලැබෙන්නේ. කියලා එහෙනම් මේ අපි කර්මය උරුම කරගෙන ඉන්න ගතිය අපිට කර්මය උරුමයි, කර්මයට දායාද වෙලා තියෙනවා, කර්මය අපි ඥාතීත්වයක් වගේ තියෙනවා. අපි හොඳ දෙයක් කළොත් ඒකේ හොඳ විපාක අපිට ලැබෙනවා, නරක දෙයක් කළොත් නරක විපාක ලැබෙනවා කියලා. එහෙමනම් අපි මේ කර්මයේ කර්මඵලය අදහන ස්වභාවය තුළ අපි පිහිටනවා නම්, කර්මයේ කර්මඵලය අපි විශ්වාස කරනවා නම්, එහෙනම් අපි කරන දේවල් ගැන සැලකිලිමත් වේ යුතුයි. එවනම් අපි කියන දේවල් ගැන සැලකිලිමත් වේ යුතුයි. එහෙනම් අපි හිතන දේවල් ගැන සැලකිලිමත් වේ යුතුයි. නැත්නම් කෙනෙක් හිතන්න පුළුවන් මේ කය වචනය විතරයි හික්මවන්න අවශ්‍ය, හිත හික්මවන්න අමාරුයි, ඒකෙන් හිතින් හිතුවයි කියලා කර්ම සිද්ධ වෙන්නේ නැහැ කියලා. එහෙම දෙයක් නැහැ. අපි අතීතයේ සම්බන්ධයෙන් හෝ දෙයක් කල්පනා කර රාග දේශ මොහ හිතේ පහල කර ගන්නවා නම් ඒ හරහා කර්ම රැස් වෙනවා. අනාගතයේ සම්බන්ධයෙන් හෝ විවිධාකාර සැලසුම් හදමින් හිතේ රාග දේශ මොහ පහල කර ගන්නවා නම් ඒ හරහාත් කර්ම රැස් වෙනවා. ඒ වගේමයි වර්තමාන වශයෙන් එළඹෙන අරමුණු හරහා අපි කෙලෙස් වඩා ගන්නවා නම්, කෙලෙස් වර්ධනය කර ගන්නවා නම් ඒ හරහාත් හිතේ කර්මයන් දියුණු වෙනවා. නැත්තම් කර්ම රැස් වෙනවා. අපිට කර්ම රැස් වෙනවා. ඒ නිසා අපි චේතනාපූර්වකව යම් හෝ දෙයක් කරනවා නම්, උවමනාවෙන් යම් හෝ දෙයක් කරනවා නම්, හිතල මතල යම් හෝ දෙයක් කරනවා නම් ඒ හරහා කර්ම රැස් වෙනවා. ඒ නිසා අපි ටිකක් සැලකිලිමත් වේ යුතුයි මේ කාරණාවන් සම්බන්ධයෙන්. ඇත්තටම අපි සතිය දියුණු කරන්න පටන් ගත්තාම, මේ ධර්ම මාර්ගයේ යන්න පටන් ගත්තාම අපේ ජීවිත ගැන පොඩ්ඩක් අපි වෙනදට වඩා සැලකිලිමත් විය යුතුයි.
මොකද වෙනදට නම් අපි කිසිම වග විභාගයක් නැහැ, කිසි තැකීමක් නැහැ. අනිත් අයට ඔහේ කටට ආපු දෙයක් කියනවා. හත් සමහරලාට ඔහේ හිතට එන දෙයක් කතා කරනවා. ඔහේ හිතන දේවල් කරනවා. නැත්තම් හිතටත් ඔහේ ඉබාගාත යන්න දීලා බකන් නිලාගෙන ඉන්නවා. නමුත් ඒ බඳු ප්‍රතිපදාවක යනවා වෙනුවට ටිකක් වගකීම් සහගතව අනුන් දැනත් පොඩ්ඩක් හිතලා කටයුතු කරන්න අපි ටික ටික උත්සාහන්ත විය යුතුයි. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව අපිව මේ සත්පුරුෂ භූමියට ගන්නෙ. අපි හිතමු යම්ස කෙනෙක් මේ දේවල් කිසිම තැකීමක් කළේ නැහැ. සම්පූර්ණයෙන්ම අසත්පුරුෂයෙක් වශයෙන් හිටියේ. සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටි ගතිකවයි හිටියේ. ඉතින් ඒ බඳු තැනැත්තෙක්ව බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ඒ ආශ්චර්යමත් වූ දේශනාව හරහා බුදුරජාණන් වහන්සේ උත්සාහන්ත වෙනවා සම්‍යක් දෘෂ්ටියේ පිහිටවන්න. මේ කම්මස්සගත සම්මාදිට්ඨියේ පිහිටවන්න. ලෞකික සම්මාදිට්ඨියේ පිහිටවන්න උත්සාහන්ත වෙනවා. එතකොට අන්න ඒකේ මුල් අංගවල තමයි දැන් අපි ඉන්නේ. කොහොමද මේ බුදුරජාණන් වහන්සේ අපිව මිනිස්සෙක් කරන්නේ? කොහොමද මේ අපේ තියෙන මනුස්සකම මතු කරලා ගන්නෙ? කොහොමද අපිව අසත්පුරුෂ භූමියෙන් සත්පුරුෂ භූමියට නංවලා තියන්නේ? එතකොට මෙන්න මේ අසත්පුරුෂයෙක්ව සත්පුරුෂයෙක් බවට පත් කිරීමේ ඒ ආශ්චර්යය තමයි බුදුරජාණන් වහන්සේ මේ කොටස් වලදී කරලා තියෙන්නේ. අපි සංසාරය පුරාවට බොහෝ සෙයින් ගත කරලා තියෙන අපාගතව. තිරිසන් අපායේ, නැත්නම් പ്രേත අපායේ, නිරයේ මේ වගේ අපාගතව තමයි අපි බහුලව ගත කරලා තියෙන්නේ. මේ බොහෝම දුර්ලභව ලැබිච්ච අවස්ථාවක් නිසා තමයි මේ මනුස්ස ලෝකේ අද අපි උපත ලැබලා තියෙන්නේ. ඉතින් ඒ ලැබපු මනුස්ස ජීවිතය බුදුරජාණන් වහන්සේ කියනවා බොහෝම අල්ප දෙනයි, අල්ප පිරිසයි ඊළඟ භවයේදී නැවතත් මනුස්ස ලෝකේ උපදින්නේ. ඊළඟ භවයේදී නැවතත් දිව්‍ය ලෝකයකදී උපදින්නේ. ඊළඟ භවයේදී නැත්නම් බ්‍රහ්ම ලෝකයකදී උපදින්නේ අතිශය අල්ප ප්‍රමාණයක්. ඉතිරි අති මහත් බහුතරය නැවතත් ගිහිලා අපායටම යන්නේ. අපාගත වෙන එකමයි වෙන්නේ. කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා හරියට නිකන් තමන්ගේ නියපිටට ගත්ත පස්පිනක් වගේ. තරම් ඊටාම සුළු කොටසක් තමයි මේ දෙවියන්, මනුස්සයන් මේ සියලු දෙනා අතරින් ඊටාම සුළු කොටසක් තමයි ඊළඟ භවයේදී මේ භවයෙන් චුත වුණාට පස්සේ නැවතත් සුගතිගාමි වෙන්නේ. හැබැයි මේ පෘථිවිය තරම් අතිමහත් බහුතරය නැවත අපාගාමි වෙන එකයි වෙන්නේ. කියලා බුදුරජාණන් වහන්සේ අපිට එක්තරා අන්දමකින් අනතුරු ඇඟවීමක් කරනවා. ඒ වගේමයි අපි මේ ලැබපු මනුස්ස ජීවිතයේ තියෙන වටිනාකම අපිට පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒ වගේ මේ පැත්ත ඊළඟ මට්ටමේදී මේ සම්මාදිට්ඨියදී විස්තර කරනවා අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ. මෙලොවක් ඇත පරලොවක් ඇත කියලා බුදුරජාණන් වහන්සේ එතෙන්දී දේශනා කරනවා. ඒ කියන්නේ අපිට බෑ පුනර්භවයක් විශ්වාස නොකර අපිට පරලොවක් නැතයි කියලා විශ්වාස කරලා පරලොවක් ඇතයි කියලා විශ්වාස කරන්නේ නැතිව අපි මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්නේ නැතුව අපිට හිතූ දේ කියමින් කරමින් කටයුතු කළා අමාරුවේ වැටෙනවද? එහෙම නැත්නම් මේවා ගැන යම් සැලකිල්ලක් දක්වලා මේවා ගැන යම් විපරමක් දක්වලා සමහරවිට අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් මේ දේවල් තේරුනේ නැතත් මේ භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා නේද? සත්පුරුෂයන් මේ ධර්ම අදහනවා නේද? මේ සත්පුරුෂයන් මේවා සැලකිල්ලෙන් කටයුතු කරනවා නේද මේවා සම්බන්ධයෙන් කියන හිතලා එහෙමනම් අපිත් පොඩ්ඩක් මේ කර්මඵලය අදහන මට්ටමකටපත් වෙනවා නම් ඒකේ වාසිය අපිටමයි. ඒකේ ආනිසංස අපිටමයි භුක්ති විඳ ගන්න හම්බ වෙන්නේ. මොකද එහෙම නැත්තම් වෙන්නේ අපි කිසිසේත්ම ඒවා ගැන සැලකිලිමක් වෙන්නේ නැතුව අපි හිතන දේවල් කිව්වොත් හිතන දේවල් කළොත් ඊටත් එහා ගිහලා අපි හිතන දේවල් ඔස්සේම මනස හසුරුවමින් සම්පූර්ණයෙන් මානසික ව්‍යාකූලත්වයකටපත් වුනොත් ඒකේ ප්‍රතිවිපාක අපිටමයි භුක්ති විඳින්න හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා ක්‍රමානුකූලව දැන් මේ බුදුරජාණන් වහන්සේ අපිව සම්මා දිට්ඨියේ පිහිටවනවා. ක්‍රමානුකූලව අපිව සත්පුරුෂ භූමියේ පිහිටවනවා. දැන් සමහරවිට කෙනෙකුට මේ ලෝකයේ තියෙන අය, පරලෝක තියෙන අය, දිව්‍ය ලෝක තියෙන අය, බ්‍රහ්ම ලෝක තියෙන අය කියලා කිව්වහම සමහරවිට ඇතම් කෙනෙක් පිළිගන්න මැලි වෙනවා. දැන් අපි පොඩ්ඩක් නිකන් විද්‍යාව පැත්තෙන් උනත් කතා කළොත් ඉස්සර ඔන්න කෙනෙක් හිතාගෙන හිටියා පොළොව වටේ ඉර ගමන් කරනවා කියලා. මුදින් පස්සේ ඔන්න විද්‍යාවෙන් හොයාගත්ත නෑ එහෙම නෙමෙයි ඉර වටේ තමයි පොළොව ගමන් කරන්නේ කියලා. ඊට පස්සේ නිකන් අපිට තේරෙනවා හරියට පොළොව නිකන් නිශ්චලව තියෙනවා වගේ.
නමුත් ඔන්න විද්‍යාවෙන් හොයාගෙන කියනවා නෑ එහෙම නෙමෙයි. පොළව මේ පැයට තැතක්ම දහසක වේගයකින් තම අක්ෂය වටාම කැරගෙනවා කියලා කියනවා. ඉතින් මේ වගේ දේවල් අපිට එකපාරටම තේරෙන්නේ නැහැ. ඉතින් දැන් විද්‍යාවෙන් කියන දේවල් අපි තේරුම් අරගන්නවා. එහෙම නැත්නම් ඒවා විශ්වාස කරනවා. නමුත් අපිට මේ අපි අභ්‍යවකාශයට ගිහිල්ලා අපි දැක්කේ නැහැ මේ පොළව ඉර වටා යනවා. අපිට පේන්නේ හරියට නිකන් ඉර අපේ පොළව වටා යනවා වගේ. හරියට නිකන් උදේට නැගෙනහිර පැත්තෙන් මතුවෙනවා. හවසට රැයට යා බටහිර පැත්තෙන් බැහැලා යනවා. හරියට නිකන් පොළොව වටේ ඉර කැරකුණා වගේ තමයි අපිට පේන්නේ. අපිට තේරෙන්නේ. ඉතින් එහෙමම තමයි අතීතේ මිනිස්සු විශ්වාස කරලා තියෙන්නේ. හැබැයි පසු කාලීනව තමයි විද්‍යාවෙන් ඔප්පු කරගත්තේ නෑ ඒක නෙමෙයි වෙන්නේ. ඉර වටේයි පොළොව ගමන් කරන්නේ කියලා ඔන්න ඔප්පු කරගත්තා. ඉතින් ඒ වගේ අපිට එකපාරට ප්‍රත්‍යක්ෂ නොවන දේවල් මේ ලෝකේ තියෙනවා. අන්න ඒ තැන්වලදී අපි ශාස්ත්‍රුන් වහන්සේ සරණ ගිහිල්ලා උන්වහන්සේව විශ්වාස කළා සත්පුරුෂයන්ව විශ්වාස කළා අපි සත්පුරුෂයන්ව අදහලා ඒ තැන්වලදී පරිස්සම් වෙන්න වෙනවා. මොකද අපිට සියල්ල දැනගෙන සියල්ල ප්‍රත්‍යක්ෂයක් වශයෙන් අවබෝධ කරගෙනම කටයුතු කරන්න ගියොත් සමහර ලාවට ඉතින් පමා වෙනවා. සමහර ලාවට අපිට එච්චර ආයු කාලයක් ඇත්තෙත් නැහැ. සමහර ලාවට අපි එන සැකේ මතම කටයුතු කළා අපි නොසැලකිල්ලෙන් කටයුතු කළා ලොකු පව් ගොන්නක් කරගෙන තමයි අන්තිමට මැරෙන්න වෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ ඔය අපන්නක ප්‍රතිපදාව එහෙම දේශනා කරනකොට මතක් කරනවා පරලොවක් ඇත කියලා කිව්වත් පරලොවක් නැත කියලා කිව්වත් එකපාරට පිළිගන්න යන්නෙත් නැතුව එකපාරට ප්‍රතික්ෂේප කරන්න යන්නෙත් නැතුව නුවණින් විමසලා කටයුතු කරන්න පරලොවක් නැහැයි කියලා හිතලා අපි පව්කම් කරමින් කටයුතු කළොත් බැරි වෙලාවත් පොන්න පරලොවක් තිබුණොත් අනිවාර්යයෙන්ම අනුතරේ වැටෙනවා. හැබැයි පරලොවක් නැත කියලා කියද්දී ඒත් අපි පරිස්සම් වුණොත් කමක් නැහැ මම මේ සත්පුරුෂයෙක් විදිහට මේ ලෝකේ කටයුතු කරනවා කියලා අපි පරිස්සම් වුණොත් අපි නිවැරදි දේ කරනවා කියලා පරිස්සම් වුණොත් කුසල කර්මයන්හි අපි යෙදෙනවා කියලා පරිස්සම් වුණොත් ඉතින් මෙලෝ වශයෙන් අපිට සතුටින් ඉන්න හැකියාවක් ලැබෙනවා. ඒ නිසාම අර නැතයි කියලා හිතන් හිටියට ඇත්ත වශයෙන්ම පරලොවක් ලැබුණොත් පරලොවක් තිබුණොත් ඔන්න අපි මේ ලෝකෙදී නිවැරදිව කටයුතු කරපු නිසා අනිවාර්යයෙන්ම ඒකේ ආනිසංස අපිට භුක්ති විඳින්න ලැබෙනවා. ඒ නිසා මේ අපන්නක ප්‍රතිපදාවදීත් බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ ඇතැම් මේ ලෝකේ කරුණු තියෙනවා අපිට එකපාරටම පිළිගන්න අමාරුයි. ඇතැම් කෙනෙක් පුනර්භවය පවා පිළිගන්නේ නැහැ. නමුත් මේ බුද්ධ වචනයට අහුම්කම් දීලා මේ වගේ අවස්ථාවන් වලදී අපි මේ අපන්නක ප්‍රතිපදාව ඉස්සරහට ගත්තොත් එතෙන්දී අපිටමයි ලොකු වාසියක් සිද්ධ වෙන්නේ. මොකද මේ දේවල් අපිට අස්පනා අපිට අපේම අවබෝධයක් වශයෙන් අපේම ඥානයක් අවදි කරගෙන මේ දේවල් තේරුම් ගන්න බැරි වුණත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා මේ බඳු ධර්මයක් දේශනා කළා තියෙනවා. එහෙම නැත්නම් යම් යම් අභිඥාලාභීන් මේ වගේ දේවල් තියෙනවා කියලා දේශනා කළා තියෙනවා. මට ඒ බඳු හැකියාවක් නොතිබුණාට මෙන්න මේ වගේ ප්‍රඥයින් කාලෙන් කාලට පහළ වෙලා මෙන්න මේ දේවල් තියෙනවා කියලා දේශනා කළා තියෙනවා කියලා අපිත් බොහොම නිහතමානීව ඒ බඳු ධර්මයක් පිළිගත්තොත් ඒකෙන් ලැබෙන ආනිසංස අපිටමයි. ඒ නිසා මේ අත්ති ලෝකෝ අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ කියන මට්ටම් වලදී අපිට පුළුවන් එතකොට මේ පුනර්භවය වගේ දේවල් අපේ ජීවිතේට පොඩ්ඩක් එකතු කරගන්න. ඉතින් මේ හැම දෙයක් හරහාම අපි ටිකක් වගකීම් සහගත පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් අපි ටිකක් හිතලා බලලා කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. ආවට ගියාට කටයුතු කරන නොසලකිල්ලෙන් කටයුතු කරන අසත්පුරුෂයෙක් වශයෙන් කටයුතු කරන කෙනෙක් නෙමෙයි. හොඳට හිතලා මතලා කටයුතු කරන, හොයලා බලලා කටයුතු කරන. කයින් වචනයක් කයින් යම්කිසි දෙයක් කරද්දි පොඩ්ඩක් හිතලා මතලා ප්‍රත්‍යවේක්ෂා කළා, විපරම් කළා බලලා තමයි මේ දේ කරන්නේ. වචනයක් කියන්න කලින් මේ දේ සුදුසුද කියන්න නිවැරදි දෙයක්ද සත්‍යයක්ද මේ අවස්ථාවට ගැලපෙන දෙයක්ද කියලා හිතලා බලලා තමයි මේ දේ කියන්නේ. ඒ වගේමයි හිතින් හිතන්න ගියාම මේක මට හිතන්න සුදුසු දෙයක්ද මේක හිතීමෙන් මට වැඩක් වෙනවද නැත්නම් මම මේ කරගෙන යන වැඩේට බාධාවත්ද කියලා මේ ආදී වශයෙන් පොඩ්ඩක් ඒ ගැන ප්‍රත්‍යවේක්ෂා කළා තමයි මේ දේ හිතන්නේ. පච්චවෙක්කිත්වා කායේන කම්මං කාතබ්බං මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒ රාහුල පුංචි ස්වාමීන් වහන්සේට උගන්වනවා අපි කයින් යම්කිසි දෙයක් කරද්දී හිතලා මතලා ඒ දේ කරන්න. වචනයෙන් යම්කිසි දෙයක් කතා කරද්දී හිතලා මතලා ඒ දේ කතා කරන්න. මනසින් යම් දෙයක් හිතද්දී හිතලා පොඩ්ඩක් සැලකිලිමත් වෙලා ඒ දේ හිතන්න.
මොකද දිගටම අපි ඔහේ මනසටත් යන්න ඉඩ දුන්නොත්, කෙලවරක් නැතුව ප්‍රපංච වලට ඉඩ දුන්නොත්, අපි මේ දියුණු කරගෙන යන ප්‍රතිපදාව ඒ තොරතෝංචියක් නැතුව හිතන සිතුවිලි හරහා ලොකු ආපසු කඩා වැටීමකටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ හැම දෙයක්ම අපිට පුළුවන් ඇත්තටම කියනවා නම් භාවනාවට සම්බන්ධ කරගන්න. ඒ කියන්නේ අපි සැලකිලිමත් නම් මේ ඊළඟ ජීවිතයක් සම්බන්ධයෙන් මේ වර්තමානයේදී අපිට ලැබිලා තියෙන බොහොම දුර්ලභ මනුසාත්ම භාවයක් කියලා අපිට තේරෙනවා නම් එහෙනම් අපි බොහොම උනන්දුවෙන්, බොහොම උද්‍යෝගයෙන්, බොහොම උත්සාහයෙන්, බොහොම වීරෙන් මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න අපි උත්සාහවත් වෙවි. හැබැයි අපි මේ කිසි දෙයක් සලකන්නේ නැතුව, පරලොවක් අදහන්නේ නැතුව, මේ පුනර්භවයක් හිතන්නේ නැතුව අපි කටයුතු කරනවා නම් අපිට ඒ තරම් අර වගේ ගැම්මක් එන්නේ නැහැ. මේ දේ අදම කළ යුතුයි, වහවහ කළ යුතුයි, නැවත නැවත මේ කටයුත්තේ යෙදිය යුතුයි, කොයිතරම් අමාරුණත් මේක මම උත්සාහවන්ත විය යුතුයි කියලා ඒ එන ගැම්ම අපිට එන්නේ නැහැ. අර වගේ බොහොම නිකන් ඇල්මැරිච්ච ස්වභාවයක් නම් අපේ හිතේ තියෙන්නේ. ඉතින් ඒකයි මේ බුදුරජාන් වහන්සේ මේ තරම් අපිව හොඳට මේ සම්මාදිට්ඨිය තුල ප්‍රතිෂ්ඨාපනය කරන්නේ. හොඳට මේ ලෞකික සම්මාදිට්ඨිය තුල බුදුරජාන් වහන්සේ ඉස්සෙල්ලාම අපිව පිහිටවනවා. ඉතින් ඒ තියා බුදුරජාන් වහන්සේ කියනවා කවුරුන් හෝ මිත්‍යා දෘෂ්ටික නම් ඒ මිත්‍යා දෘෂ්ටි ගතිකයාට සිද්ධ වෙන දේ පවා බුදුරජාන් වහන්සේ කියනවා. බුදුරජාන් වහන්සේ කියනවා මිච්ඡා දිට්ඨිකස්ස භික්ඛවේ ද්වින්නං ගතේනං අඤ්‍යතරා ගති පාටිකංකා. මහණෙනි මේ මිච්ඡා දිට්ඨිකේකට නැත්තම් මිත්‍යා දෘෂ්ටිකේකට උප්පත්තීන් දෙකකින් එකක් කැමති වෙන්න සිද්ධ වෙනවා. මොකක්ද දෙක? නිරයෝච තිරච්ඡාන යෝනි වාත්. නිරයෝච තිරච්ඡාන යෝනි වාති. ඒ කියන්නේ එක්ක නිරයට යනවා, එක්ක අපායට යනවා. එහෙම නැත්නම් තිරිසන් තතෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ දැන් මේ මරණයෙන් පස්සේ දැන් මේ භවයේදී මේ මිනිස්සෙක් වශයෙන් ඉපදිනා මනුස්ස ලෝකේ ඉඳලා ඒ මනුස්ස ලෝකේ ඉඳැද්දි සම්පූර්ණයෙන්ම මිත්‍යා දෘෂ්ටි ගතිකව නම් හිටියේ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ මිනිස්සයා මරුණට පස්සේ කැමති වෙන්න තියෙන්නේ පැති දෙකයි. මොනවාද පැති දෙක? එක්ක තිරිසන්ගත සතෙක් වේවි, එහෙම නැත්නම් අපාගත වේවි. මේ නිරයකට යාවි. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් මේ බඳු දේශනාවලදී බුදුරජාණන් වහන්සේ ඉතින් සමහරවිට කෙනෙකුට කියන්න පුළුවන් මේක නිකන් හරියට බය කරනවා වගේ කියලා. නමුත් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ වෙලාවේදී අපි මේ ලැජ්ජ බය ඇති කරගෙන, පවට බිය ඇති කරගෙන, පවට ලැජ්ජාව ඇති කරගෙන අපි ඒ තුලින් හික්මුණා නම් ඒක බුදුරජාණන් වහන්සේ අගය කළා තියෙනවා. ඒකට තමයි හිරි ඔතප් කියලා කියන්නේ. මේ ලෝකපාලක ධර්මයන් වශයෙන් දේශනා කළා තියෙන ඒකයි. මොකද මේ හිරි ඔතප් අපි ඇති කරගත්තා නම් අපි තුල මේ වැරද්දක් කරද්දි මේ වැරද්ද කරන්න සුදුසු නැහැ නේද කියලා අපි තුල බයක් ඇති වෙනවා නම් වැරද්දක් කරන්න සැලසුම් හදනකොට මේක මං වගේ කෙනෙකුට සුදුසු නෑ නේද කියලා ලැජ්ජාවක් ඇති වෙනවා නම් පින්වත්නි ඒක මේ දහමේ ඊටාම ඉහළින් වර්ණනා කරලා තියෙනවා. ඊටාම ඉහළින් අගය කරලා තියෙනවා. අන්න ඒ බඳු පවක් කරන්න, අවැඩක් කරන්න, අකටයුත්තක් කරන්න අපේ හිතේ ඒ මතුවෙන බය ලැජ්ජාව අපි සහිතනම් අන්න අපිට ඉන් එහාට ගමනක් තියෙනවා. නමුත් අපි ගාව කිසිම බය ලැජ්ජාවක් නැත්තම් පවක් කරන්න ඉතින් එතකොට ඉතින් අපි අපේම වල කපාගත්තා වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ මතක් කරලා තියෙන්නේ මෙතෙන්දිත් මිත්‍යා දෘෂ්ටිකේකට. එයාට කිසිම බය ලැජ්ජාවක් නැතුව එයා මේ සම්පූර්ණයෙන්ම කර්මඵලය පවා අදහන් නැතුව නම් කටයුතු කරන්නේ. එතකොට ඉතින් එයාට සිද්ධ වෙන්නේ මැරිලා ගිහිල්ලා එක්ක තිරිසන්ගත ආත්මයක උපත ලබන්න. එහෙම නැත්නම් මැරිලා ගිහිල්ලා වෙනත් නිරය ආදී වෙනත් අපායක උපත ලබන්න. ඉතින් එතකොට මේ අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ කියලා කියනකොට එහෙමනම් අපිට තේරෙනවා මේ අවස්ථාවේදී අපි මිත්‍යා දෘෂ්ටි සහිතව හිටියොත් ඔන්න අපිට පරලෝකයට ගිහිල්ලා අනිවාර්යෙන්ම එතෙන්දී දුක් විඳින්න සිද්ධ වෙනවා. එතෙන්දී අපිට තිරිසන්ගත මට්ටමකටපත් වෙන්න ලැබෙනවා. එතෙන්දී සමහරලාට අපි නිර සතෙක් බවට පත් වෙන්න ලැබෙනවා. ඒ කියන්නේ මිනිස්සෙක් වෙලා ඉඳලා තිරිසන්ගත සතෙක් වෙන්න ඊළඟ භවයකදී අවස්ථාව තියෙනවා. මිනිස්සෙක් වෙලා ඉඳලා අපාගත වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ අපි දැන් ගත කරන්නේ හරිම ෂණ සම්පත්‍තිකර අවස්ථාවක්. මේකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මනුස්ස ආත්ම භාවය කියන එක දුර්ලභයි. ෂණ සම්පත්තිය කියන එක දුර්ලභයි. බුද්ධෝත්පාද කාලය කියන එක දුර්ලභයි.
ඒ වගේමයි මේ සද්ධර්මයක් අහන්න ලැබෙනවා කියන එක දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ මේ විදිහට අපිව පුදුම විදිහට උනන්දු කරලා තියෙනවා. මේ අපිට ලැබිලා තියෙන අවස්ථාවේ තියෙන වටිනාකම පෙන්වා දෙමින්. ඒ වගේම තව අපිව මේ සත්පුරුෂ භූමියේ පිහිටුවමින් තව මේ ලෞකික සම්මාදිට්ඨිය තුල හොඳට අපිව තහවුරු කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම සම්මාදිට්ඨි ගතිකේකට නිවැරදි සම්මාදිට්ඨියකින් කෙනෙක් යුක්ත වුණා නම් අන්න එයාට ලැබෙන ආනිසංස ගැනත් බුදුරජාණන් වහන්සේ කියනවා. එයා ඒතර කොහෙද ගිහලා උපත ලබන්නේ? සම්මාදිට්ඨිකස්ස භික්කවේ දින්නම් ගතිනම් අඤ්‍යතරා ගති පාටිකංකා. මහණෙනි සම්මාදිට්ඨියක් සහිත කෙනෙකුටත් මෙන්න මේ ගති දෙකකින්, ඒ කියන්නේ අනාගත භවයන් වල මෙන්න මේ පැති දෙකකින් එකක් එයාට කැමති වෙන්න පුළුවන්. මොනවාද මේ පැති දෙක? දේවාවා මනුස්සාවා. එක්ක එයාට දේවාත්ම භාවයක් ලබන්න හැකියාව ලැබේවි. එහෙම නැත්නම් නැවතත් මනුස්සයෙක් වශයෙන් උපත ලබන්න අවස්ථාව ලැබේවි. ඒතර මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ මිච්ඡාදිට්ඨියක් සහිත කෙනෙකුට අත්වෙන ඉරණමත් සම්මාදිට්ඨිය සහිත කෙනෙකුට අත්වෙන ආනිසංසයත් පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ඒක අපිට ඇත්තටම සම්බන්ධ කරන්න පුළුවන් අර අත්ති අයං ලෝකෝ අත්ති පරෝලෝකෝ කියන මට්ටමට පවා. කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මෙලොවක් තියෙනවා, මෙතෙන්දි පරලොවක් තියෙනවා. ඊට පස්සේ මතක් කරනවා අත්ති මාතා අත්ති පිතා. දැන් මවක් ඉන්නවා, පියෙක් ඉන්නවා කියලා ඊට පස්සේ ඔන්න දේශනා කරනවා. ඒ කියන්නේ මෙතෙන්දී මව පියා ඉන්නවා. ඒ වගේමයි ඒ බඳු ඒ මවට පියාට කරන අපඋපස්ථානයේ ප්‍රයෝජන තියෙනවා. අපඋපස්ථානයේ විපාක තියෙනවා. ආනිසංස තියෙනවා කියලා තේරුම් කරලා දෙනවා. ඇත්තටම පින්වත්නි මෙතන මේ මවට පියාට කරන අපඋපස්ථානය එපමණකින් නෙමෙයි මේ අපි ඕනම වැඩිහිටියෙකුට ඕනම අපේ මේ අපිට යම් උපකාරයක් කරපු කෙනෙකුට කරන ප්‍රතිඋපකාරය අපේ හිතේ මතුවෙන කෘතවේදීත්වය කෙලෙහි ගුණ සලකන ගතිය බුදුරජාන් වහන්සේ සත්පුරුෂ භූමිය වශයෙන් පෙන්ලා දෙනවා. බුදුරජාන් වහන්සේ කියනවා කතමාච භික්කවේ අසත්පුරුෂ භූමිය. දැන් මේ ඔන්න ඉස්සෙල්ලම විස්තර කළ දෙනවා අසත්පුරුෂ භූමිය කියන්නේ කුමක්ද? අසත්පුරුෂෝ භික්කවේ අකතඤ්ඤෝ හෝති අකතවේදී. මහන්නේ අසත්පුරුෂයා නම් අකතඤ්ඤුයි. ඒ වගේමයි අකතවේදී. ඒ කියන්නේ එයාට නැහැ කිසිම කළගුණ සලකන ගතියක්. එයාගේ හිතේ ඇඳෙන්නේ නැහැ, එයාගේ හිතේ රැඳෙන්නේ නැහැ යම්ස කෙනෙක් කරපු උපකාරයක්. එයාට නිකම් මේවා මැකිලා යනවා. එයාට ඒවා කිසි ගාණක් නැහැ. තමන්ට සමහරලාට යම් කිසි කෙනෙක් උදව් උපකාර කරනවා, තමන්ගේ දෙමව්පියෝ අප්‍රමාණ වශයෙන් උදව් උපකාර කරලා තියෙනවා, තමන්ගේ වැඩිහිටියෝ සහෝදර සහෝදරියෝ උදව් උපකාර කරලා තියෙනවා. සමහරලාට තමන්ගේ ගුරුවරු අප්‍රමාණව උදව් උපකාරලා තියෙනවා, මාර්ගය පෙන්ලා දීලා තියෙනවා. තමන්ගේ යාළු මිත්‍රයෝ තමන් මේ අසරණ වෙච්ච වෙලාවක ඇවිල්ලා උදව් උපකාර කරලා තියෙනවා. නමුත් අසත්පුරුෂයාට ඒ කිසි දෙයක් මතක හිටින්නේ නැහැ. එයා ඒවා හිතේ තියාගන්නේ නැහැ. ඒ බඳු ඒ උපකාර කරා කියලා කෘතවේදීත්වයක් ඒ අසත්පුරුෂ හිතේ නැහැ. මෙන්න මේ මට්ටම බුදුරජාන් වහන්සේ පෙන්නනවා අසත්පුරුෂ භූමිය. අසත්පුරුෂයෙකු හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ දේවල් දිහා අපි පොඩ්ඩක් විමසිල්ලෙන් බැලුවොත්. මේ මිනිස්යාට කෘතවේදීත්වයක් තියනවාද? යම්සේ කාලයකට කලින් කරපු දෙයක් තාම මතක තියනවාද? ඒ ගැන කෘතවේදී හැඟීමක් තියනවාද? කළගුණ සලකන ගතියක් තියනවාද? අපි යම්සේ කෙනෙකුට උදව්වක් කරාට පස්සේ අපි අමාරුවේ වැටිච්ච වෙලාවක, අපි අසරණ වෙච්ච වෙලාවක අර කරපු උදව්වට ප්‍රතිඋපකාර දෙන ගතියක්, කරන ගතියක්. එහෙම නැත්නම් අපේ ඒ දේවල් මතක තියන් ඉඳලා අනේ මේ මිනිස්සයා මම අසරණ වෙච්ච වෙලාවේ මට පිහිටුණා නේද? මමත් ගිහිලා දැන් පිහිට වෙන්න ඕනේ නේද කියලා ඒ බඳු ඒ කෘතවේදීත්වය අර අසත්පුරුෂයා තුල නැහැ. නමුත් ඕකෙම ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි සත්පුරුෂ භූමිය කියලා කියන්නේ. බුදුරජාන් වහන්සේ කියනවා සත්පුරුෂෝච බ්බකෝ භික්කවේ කතඤ්ඤෝ හෝති කතවේදී. මහණෙනි සත්පුරුෂයා නම් කළගුණ දන්නවා, ඒ වගේමයි කෘතවේදීත්වයක් තියෙනවා. දැන් මෙන්න මේ කළගුණ සලකන ගතිය, කෘතවේදීත්වය. ඉතින් මේවා තමයි ඇත්තටම අපි මේ දෙමව්පියන්ට සැලකීම තුළ, අම්මට තාත්තට සැලකීම තුළ අපි මතු කරලා ගන්න. ඒ කියන්නේ අම්මා තාත්තා තමයි ඇත්තටම මේ ලෝකේ කවදාවත් අපි කොයි තරම්නම් ආමිසයෙන් උපකාර කළත් අපිට උපකාර කළා නිම කරන්න බැරි දෙදෙනා වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ තමන්ගේ මවත් පියාත්. ඉතින් එතන තියෙන්නෙම මෙන්න මේ කෘතවේදීත්වය. පුංචි කාලෙම අපිව හදලා වඩලා අපිව ලොකු මහත් කළා හරි වැරදි පෙන්ලා දීලා
තමන්ගේ ශක්තිය පමණින් අධ්‍යාපනයක් දීලා ඉතින් මේ විදිහට අපිව ඒ දොරට වඩපු ඒ අම්මා තාත්තට අපි තුල තියෙනවා නම් ඒ කෘතවේදීත්වයක්. එතනම පින්නත්නි පෙන්눔 කරන්නේ අපේ හදවත් තුල තියෙන ඒ සත්පුරුෂ ගුණය. ඒ බඳු සත්පුරුෂ ගුණයක් අපි ගාව තියෙනවා නම් අන්න එතකොට අපිට දෙමාපියන්ට සලකනවා කියන එක එච්චර බරක් වෙන්නේ නැහැ. දෙමාපියන්ට පමණක් නෙමෙයි අපිට කුමක් හෝ පුංචි හෝ උපකාරයක් කරපු කෙනෙකුට අපේ හිතේ හැඟීමක් තියෙනවා නම් අනේ මේ මිනිස්සයා මට මෙබඳු උපකාරයක් කළා නේද? වචනයකින් හරි මට අනුග්‍රහයක් කළා නේද? මගේ වැරද්දක් පෙන්ලා දුන්නා නේද? මේ තැන්වලදී මට පිහිට වුණා නේද? කියලා අපිට අපේ මුළු හදින්ම අවංකව ඇතිවෙන මේ කෘතවේදීත්වය බුදුරජාණන් වහන්සේ අතිශයින් අගය කරලා තියෙනවා. ඒකයි මේ සත්පුරුෂ භූමිය කියන්නෙම කෘතවේදීත්වයක් කළගුණ දන්නා බවක් කියන්න තරම් බුදුරජාණන් වහන්සේ මේ කෘතවේදීත්වයට ඒ කළගුණ දන්නා ගතියට මුල් තැනක් දීලා තියෙනවා. ඇත්තටම වර්තමානයේ එහෙම ඔය සතිය හඳුන්වලා දෙනකොට බටහිර දැන් ඕක ඉස්සරහට අරගෙන තියෙනවා ග්‍රැටිටියුඩ් කියලා. ඇත්තටම මේ කෘතවේදීත්වය මේ සතිමත් භාවයට ඈඳලා දැන් උගන්වනවා. මොකද ඒ තරම් මේ වර්තමාන සමාජයේ මේවා නොසලකා හැරලා. සියල්ලම නිකන් මුදලට යට වෙලා දෙමාපියන්ට සලකන ගතියක්, වැඩිහිටියන්ට සලකන ගතියක්, ගුරුවරුන්ට සලකන ගතියක්, මේ යම්කිසි ගුණයක් තියෙන කෙනෙකුට සලකන ගතියක්, මේ කිසිම දෙයක් නැතුව සම්පූර්ණයෙන්ම අර හොදාපාලු වෙච්ච ගතියක් තමයි දැන් තියෙන්නේ. ඒ නිසා දැන් මිනිස්සුන්ට පොඩ්ඩක් ඇස් ඇරිලා දැන් ඔන්න බටහිර ලෝකයක් උත්සාහවන්ත වෙනවා කෘතවේදීත්වය ගැන උගන්වන්න. පුංචි දරුවන්ට කෘතවේදීත්වය දැන් උගන්වනවා ග්‍රැටිටියුඩ් කියන නාමයෙන්. ඉතින් එතකොට මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු දේමයි ඉතින් ඔය ලස්සන ටිකක් ලොකු වචන දාලා අත උගන්වන්නේ. කෙසේ නමුත් ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ බෞද්ධයන් වශයෙන් මේ භාගතුන් වහන්සේ බොහෝම සුන්දර විදිහට මේ ධහම විස්තර කරලා තියෙනවා. මහණෙනි මේ සත්පුරුෂයෙක් ගාව තියෙනවා මෙන්න මේ කෘතවේදීත්වය. සත්පුරුෂයෙක්ට මතකයි Tamanට කරපු දේවල්. අනිත් අය Tamanට මොන වගේ උදව් කරාද කියලා ඒ සත්පුරුෂයාට මතකයි. හරියට නිකන් ගලක ඇඳපු ඉරක් වගේ ඒ සත්පුරුෂයාගේ හිතේ ඒක මතක හිටිනවා. ඇඳිලා තියෙනවා. එච්චරට මේ කෘතවේදීත්වය, කතඤ්ඤු කතවේදීතා කියන ගුණය එතකොට මේ සත්පුරුෂ භූමියේ තියෙනවා කියලා පෙන්වනවා. දැන් එතකොට අත්ති මාතා අත්ති පිතා කියන මේ සම්මා දිට්ඨියේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ එතකොට මෙන්න මේ දෙමව්පියන්ට ඉන් එහා වුණනම් අපිට මේකට තව එකතු කරන්න පුළුවන් අපිට යම් උදව්වක් කරපු යම් හෝ සත්පුරුෂයෙකුට යම් හෝ කෙනෙකුට අපි තුල තියෙනවා නම් මෙන්න මේ කෘතවේදීත්වය අවශ්‍ය වෙලාවට අපිට පිහිට වෙන්න හැකියාව තියෙනවා නම් පිහිට වෙනවා නම් අපිට අවස්ථාව තිබිලා අපිට වත්පොහසත්කම් තිබිලා අපි පිහිට වෙනවා නම් අන්න එතකොට අපි මෙන්න මේ සම්මා දිට්ඨියක පිහිටියා වෙනවා. දැන් මේ සම්මා දිට්ඨිය විස්තර කරද්දී බුදුරජාණන් වහන්සේ මේවා විස්තර කරලා තියෙන්නේ. එතකොට දෙමාපියන් ගැන කියද්දී බුදුරජාණන් වහන්සේ කියනවා උපමාවක් වශයෙන් අවුරුදු 100ක් ජීවත් වෙන දරුවෙක් අවුරුදු ඊටත් වඩා ජීවත් වෙන තමන්ගේ මවත් පියාත් උරහිසේ තියාගෙන කවල පොවලා සියලුම ආවතේව කළා සියලු දේ කරත් කැතකුණු අතගාලා අසුචි අයින් කළා ඒ තරම් දේවල් කළත් ඒ තමන් වෙනුවෙන් කරපු දේ ගෙවලා නිම කරන්න බෑ කියනවා. ඒ තරමට එක අතකින් අපිට දෙමව්පිය පිහිටලා තියෙනවා. ඉතින් කවදාවත් ගෙවලා නිම කරන්න බැරි දෙදෙනෙක් ගැන බුදුරජාන් වහන්සේ කියනවා දින්නාහම් භික්කවේ න සුප්පතිකාරං වදාමි. කතමේතං දින්නම් මාතුච පිතුච. මහණෙනි මේ ප්‍රතිඋපකාර දක්වලා නිම කරන්න බැරි දෙන්නෙක් ගැන මම දේශනා කරනවා. කවුද ඒ දෙන්නා? ඒ තමයි අම්මයි තාත්තයි. ඒතර පින්වත්නි බුදුරජාන් වහන්සේ ක්‍රමානුකූලව අපි තුල මෙන්න මේ සත්පුරුෂ ගුණයන් රෝපණය කරනවා. හිතන්න අපි සම්පූර්ණයෙන්ම මහාම අසත්පුරුෂයෙක් වශයෙන් හිටියේ. නමුත් දැන් පොඩ බුදුරජාන් වහන්සේ අපිව මෙලෙක් කරනවා. බුදුරජාන් වහන්සේ අපි තුල ඒ කෘතවේදීත්වය ඇති කරනවා. අපි තුල ඒ දෙමව්පියන් ගැන, වැඩිහිටියන් ගැන, ගුරුවරයන් ගැන, Tamanට පුංචි හෝ උදව්වක් කරපු කෙනෙක් ගැන අපේ හිතේ ඒ මතුවිය යුතු ඒ කෘතවේදීත්වය මතු කරලා දෙනවා. ඉතින් මේ හරහා බලන්න අපේ හිතේ පුදුමාකාර පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඉස්සර බොහෝම ගොරහැඩි කිසිම මුරුදු බවක් නැතිව තිබිච්ච හිත ඔන්න දැන් හරිම මුරුදු හිතක් බවට පත් වෙනවා. අනිත් කෙනෙක් ගැන හිතන්න පුළුවන් හිතක් බවට පත් වෙනවා. අනිත් කෙනෙක්ගේ වේදනාවක් දැනෙන හදවතක් බවට පත් වෙනවා. මුරුදු මොලොක් හදවතක් ඇති කෙනෙක් බවට ඔන්න පත් වෙනවා. ඉතින් දැන් දෙමව්පියන්ට අනුග්‍රහ කරද්දිත්
බුදුරජාණන් වහන්සේ කියනවා කොහොමද මේ අපි ඒ අය කෙරෙහි තියෙන ණය ගෙවලා ඉවර කරන්නේ? ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ක්‍රමයක් පෙන්ලා දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා අසද්දේ සද්ධා සම්පදාය සමාදපේති නිවේසේති පතිට්ඨාපේති. යම්කිසි අපේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ශ්‍රද්ධාවක් නැත්තම් ඒ අයගේ ශ්‍රද්ධාව පිහිටලා නැහැ. සමහරවිට අපි බොහොම ශ්‍රද්ධාව තියෙනවා. අපි පන්සලකට යනවා, බණක් භාවනාවක් කරනවා. ඉතින් මේ හුඟක් හොඳ ශ්‍රද්ධාවක් අපි ගාව තියෙනවා. නමුත් සමහරවිට අපේම අම්මට, අපේම තාත්තට මේ ශ්‍රද්ධාව පිහිටලා නැහැ. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කියන යම්සි කෙනෙකුට යම් උපක්‍රම හරහා තමන්ගේ මේ අම්මව, තමන්ගේ තාත්තව ටිකක් ශ්‍රද්ධාවන්ත කරවන්න පුළුවන් නම්, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරවන්න පුළුවන් නම්, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි, ප්‍රතිපදාව කෙරෙහි ශ්‍රද්ධාව පිහිටවන්න පුළුවන් නම් අන්න එතුලින් අපිට මේ කෘතවේදීත්වය පෙන්වන්න පුළුවන්. එතුලින් ඒබඳු දෙයක් තුලින් අපිට අර ණය ගෙවා දමන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ සමාදපේති නිවේසේති පතිට්ඨාපේති. හොඳට ඒ ගැන සමාදම් කරවනවා. මේ විදිහයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ බඳු ධර්මයක් දේශනා කළා තියෙනවා. මෙන්න මේ වගේ පාරක් පෙන්ලා දීලා තියෙනවා. මෙන්න මේ වගේ ප්‍රතිපදාවක් පෙන්ලා දීලා තියෙනවා කියලා හොඳට සමාදම් කරවනවා. ඊළඟ නිවේසේති. ඒකේ ඒ බඳු ප්‍රතිපදාවක වාසය කරවනවා. දැන් මේ නිකන් කියලා විතරක් නතර වෙලා නෙමෙයි. හොඳට ඒ බඳු ප්‍රතිපදාවක මේ දෙමව්පියන්ව පිහිටවනවා. පතිට්ඨාපේති. ඉතින් මේ විදිහට ඇත්තටම හොඳ කියන්නේ සුළුවෙන් පටන් අරගෙන ක්‍රමානුකූලව හොඳට මේ මාර්ගයට අවතීර්ණ කරලා ඒ මාර්ගය තුල පිහිටවලා අන්න මේ දෙමව්පියන් තුල ශ්‍රද්ධාව වර්ධනය කළා. ඊළඟට කියනවා දුස්සීලේ සීල සම්පදාය සමාදපේති නිවේසේති පතිට්ඨාපේති. සමාලාවට අපේ දෙමව්පියෝ අපි තරම් සිල්වත් නොවෙනවා වෙන්න පුළුවන්. සිල්පද ගැන ඒ තරම් තැකීමක් නැති වෙන්න පුළුවන්. ඒ බඳු මට්ටමකදී අපිට පැහැදිලිවම තේරෙනවා නම් මේ ධහමේ මේ සීලේ වටිනාකමක් තියෙනවා, මේකෙන් මට ලැබෙන ආනිසංස අපමණයි කියලා ඔන්න අපිට තේරෙනවා නම් අපිට පුළුවන් අන්න ඒ අපේ දෙමව්පියන්වත් දැනට ඉන්න මට්ටමට වඩා වැඩි සීලයක පිහිටවන්න. ඒ අයගේ තියෙන දුසිල්කම් දුරලලා සුසිල් බවටපත් වෙන්න, සීලවන්ත කෙනෙක් බවටපත් වෙන්න අපිට උදව් කරන්න පුළුවන් නම්, මඟ පෙන්වන්න පුළුවන් නම්, කරුණු දක්වන්න පුළුවන් නම්, ඒ අයවත් සිල්වත් කරන්න පුළුවන් නම්, සීලේ පිහිටවන්න පුළුවන් නම් අන්න අපිට අපේ අර ණයෙන් යම් ප්‍රමාණයක් ගෙවා දාන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම කියනවා මච්චරී ඡාග සම්පදාය සමාදපේති නිවේසේති පතිට්ඨාපේති. යම්සි ඇතම් දෙමව්පියෝ ඉන්නවා ඒ තරම්ම දානයක් දෙන්න කිසි උනන්දුවක් නැහැ. ඇතම් වෙලාවට දෙන්න යනකොටත් අපිව වළක්වනවා. ඒ බඳු දෙමව්පියෝ පවා ඉන්නවා. ඒ වෙලාවේදී අපිට කියන්න පුළුවන් නම්, ඒ වෙලාවේදී අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් මේ අම්මගේ මේ තාත්තගේ තියෙන මේ මසුරුකම පැත්තකට දාලා දුරු කළා මේ දානයේ තියෙන ආනිසන්ත මතු කළා දීලා ඒ වුමනා කරන පරිසරය සකස් කළා දීලා ඒ අය ලව්වම දානයක් දීලා දන් දෙන්න පොළඹවලා අපිට පුළුවන් නම් ඒ අයවත් ඒ අයගේ හිතේ තියෙන මේ මසුරුකම අයින් කරන්න සුළුවෙන් හෝ දුරු කරන්න අපිට අවස්ථාව ලැබෙනවා නම් අන්න පින්වත්නි අපේ අර තියෙන මහා ණයෙන් සෑහෙන ප්‍රමාණයක් අපිට ගෙවා ගන්න අවස්ථාව ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා දුප්පඤ්ඤේ පඤ්ඤා සම්පදාය සමාදපේති නිවේසේති පතිට්ඨාපේති. ඒ කියන්නේ ඒ තරම් නුවණ දිනු වෙලා නැති බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන ඒ තරම් නුවණක් දිනු වෙලා නැති යම්සේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා නම් මේ සම්මා දිට්ඨියක පිහිටවලා ප්‍රඥාව දිනු කරන්න පාර සකස් කරලා දෙනවා නම් ඒ මාර්ගයේ වාසය කරන්න ඉඩ සලස්වනවා නම් ඒ මාර්ගයේ හොඳට පිහිටවනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා අපිට අර ණය ගෙවා දමන්න පුළුවන්. එතකොට මේ දෙමාපියන්ට සලකන්න පුළුවන් සුදුසු පැති බොහොම ප්‍රබල පැති පහක් තමයි මෙතෙන්දි පෙන්ලා දීලා තියෙන්නේ. හතරක් තමයි මෙතෙන්දි පෙන්ලා දීලා තියෙන්නේ. ශ්‍රද්ධාවන්ත නැත්තම් ශ්‍රද්ධාවේ පිහිටවන්න. ඊළඟට සීලයක් නැත්තම් සීලේ පිහිටවන්න. මසුරු මල සහිතනම් ඒ මසුරු මල දුරු කළා ත්‍යාගයේහි පිහිටවන්න. ධානයේහි පිහිටවන්න. ප්‍රඥාවක් නැත්තම් ප්‍රඥාවේ පිහිටවන්න. ඉතින් මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ ඇත්තටම මේ එතකොට මේ දෙමව්පියන්ට සැලකීම නැත්තම් කෘතවේදීත්වය ඒ කතඤ්ඤු කතවේදී බව අපි තුලම දිනු කරගෙන අපි ඒකෙන් අපේ දෙමව්පියන්ටත් පිහිට වෙන ආකාරයක්. ඉතින් මේ හැම දෙයක් කරාම අපිට තේරෙනවා ක්‍රමානුකූලව අපි තුල සත්පුරුෂ ගුණයක් වැඩෙනවා. කලින් හිටිය මිනිස්සයාට වඩා දැන් සත්පුරුෂයෙක් අපි තුල ජීවත් වෙනවා නේද කියලා අහිංසක සතුටක්, නිහතමානී සතුටක් භුක්ති විඳ ගන්න අවස්ථාව අපිට සැලසෙනවා. දැන් පින්වත්නි මේ විදිහට විස්තර කරන බුදුරජාණන් වහන්සේ
ඊළඟට කියනවා අත්ති සත්තා ඕපපාතිකා. ඒ කියන්නේ මේ ඕපපාතිකව ජනිත වෙන සත්වයෝ ඉන්නවා. දැන් දෙවියෝ කියන එක කියන අය අපිට පේන්නේ නැහැ. බ්‍රහ්මයෝ කියන අය අපිට පේන්නේ නැහැ. මේ ලෝකයේම ඉන්න වෙනත් ඕපපාතික සත්වයන් අපිට පේන්නේ නැහැ. නමුත් ඒ බඳු සත්වයන් ඉන්නවා කියලා පිළිගන්න අවස්ථාව තියෙනවා. ඉතින් වර්තමානයේ කරන විවිධාකාර විද්‍යානුකූල පරීක්ෂණ හරහා ඉතින් සෑහෙන දුරට ඔප්පු වෙලා තියෙනවා. කෙසේ නමුත් ඉතින් අපි විද්‍යාවට යන්න අත්‍යවශ්‍ය නැහැ. නමුත් මේ ඕපපාතික සත්වයන් ගැන, දෙවියන් ගැන, බ්‍රහ්මයන් ගැන කියවෙච්ච සූත්‍ර අපමණ මේ සූත්‍ර පිටකේ තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේව විශ්වාස කරනවා නම්, ධර්මය අදහනවා නම්, අපි සංඝයා අදහනවා නම් අපිට පොඩ්ඩක් අපිටම මේ දේවල් නොතේරුණාට, අපේ ඇහැටම ඒ අයව නොපෙනුණාට, අපේ කනට මේ අය කතා කරන දේවල් නොඇසුණාට මේ දෙවියන්, බ්‍රහ්මයන් ආදී මේ අනෙකුත් අපේ ඇසට නොපෙනෙන වෙනත් සත්ව පිරිස් මේ ලෝකේ නැත්තම් වෙනත් ලෝකවල ජීවත් වෙනවා කියලා අපිට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම එක අතකින් අපි මේ හුදු මිනිස්සෙක් පමණයි කියලා නිහතමානීත්වයක් ඇති කරන්න උපයෝගී වෙනවා. එහෙම නැත්නම් අපි හිතන්නේ අපි විතරයි මේ ලෝකේ ඉන්නේ. මම තමයි මුළු ලෝකෙටම ලොක්කා කියලා අපි ඇති කරන්නේ ලොකු මාන්නයක්. ඒ හරහාම අපි විනාශ වෙන එකයි වෙන්නේ. නමුත් අපි අර වගේ මේ මනුස්ස ලෝකයේ එක මිනිස්සෙක් පමණයි මම. අප්‍රමාණ වූ තව මිනිස්සයෝ ඉන්නවා. ඒ වගේම අපිට නොපෙනෙන අප්‍රමාණ වූ වෙනත් ඕපපාතික සත්වයෝ ඉන්නවා. අපාගත සත්වයෝ ඉන්නවා. වෙනත් ග්‍රහලෝක තියෙනවා. වෙනත් සෞරග්‍රහ මණ්ඩල තියෙනවා. මේ ආදී වශයෙන් අපිට ටිකක් මේක පතුරවලා බලන්න පුළුවන් නම් අපි කියන්නේ නැත්තම් මම කියන්නේ කොයිතරම්නම් මේ සුළු කෙනෙක්ද, පුංචි කෙනෙක්ද කියලා අපිට පොඩ්ඩක් නිහතමානී වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ එකwidehatකින් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පිළිබඳ බෞද්ධ දර්ශනයක් ඉදිරිපත් කරන්නේ. ඊළඟට භාවනාව පැත්තෙනුත් අපි භාවනා කරන පිරිසක් වශයෙන් බුදුරජාණන් වහන්සේ කොයි තරම්නම් මේ බඳු සම්මා දිට්ඨියක් අපි තුල කාවද්දන්න මේ භාවනාව ප්‍රයෝගී කරලා තියෙනවද? උපයෝගී කරගෙන තියෙනවද? උදාහරණයක් වශයෙන් බුද්ධානුස්සතිය. හුඟක් දෙනේ බුද්ධානුස්සතිය වඩනවා. ඉතින් මේ බුද්ධානුස්සතිය වඩද්දී ඇත්තටම අර අන්තිම 10 වෙනි ඒ සම්මා දිට්ඨිය තමයි එක අතකින් මෙතෙන්දී මතු කරගන්න පුළුවන්. එක පැත්තකින් කියනවා නම් අත්ති බික්කවේ ලෝකේ අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යෝ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සත්‍තිකත්වා පවේදෙන්ති इति මේ ලෝකය තමන්ගේ උත්කෘෂ්ඨ ඥාණයෙන් දැනගෙන විශිෂ්ට ඥාණයෙන් දැනගෙන ඇත්ත ඇතිසැටියෙන් දැනගෙන ප්‍රකාශ කරන ලෝකයට හෙළි කරන උත්තමයෝ ඉන්නවා කියලා අන්න බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් අන්න ඒ බඳු උත්තමයෙක් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේ උත්තමයින් අතර ශ්‍රේෂ්ඨතම උත්තමයා අනුත්තර වූ බුදුරජාණන් වහන්සේ තමයි ඉතින් අපේ ශාස්ත්‍රඥ වහන්සේ වෙලා තියෙන්නේ. එතකොට පින්වත්නි අපි බුද්ධානුස්සතියක් වඩනකොට ඒ බඳු භාවනාවක් වඩනකොට අපි ඒ සම්මා දිට්ඨිය තුල දවසින් දවස හොඳට තැම්පත් වෙනවා. දවසින් දවස හොඳට මුල් බැස ගන්නවා. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා තිනවා. බුදු කෙනෙක් මෙන්න මේ බඳු ධර්මයක් දේශනා කළා තිනවා. ඒ මාර්ගය අනුගමනය කරපු ආර්ය මහා සංඝරත්නයක් එදා වැඩ හිටියා. අදත් ඉන්නවා ඇති. මේ ආදී වශයෙන් අපිට මේ බුද්ධානුස්සතියක්, ධම්මානුස්සතියක්, සංඝානුස්සතියක් වඩනකොට, ඒ බඳු භාවනාවක් වඩනකොට අපිට හොඳට අර මෙන්න මේ කම්මස්සගත සම්මාදිට්ඨියේ, මෙන්න මේ දසවස්තුක සම්මාදිට්ඨියේ, මෙන්න මේ ලෞකික සම්මාදිට්ඨියේ අපිව හොඳට තහවුරු වෙනවා. අපිව හොඳට එතන මුල් බැස ගන්නවා. ඒ වගේමයි මම කලිනුත් මතක් කරපු ඡාගානුස්සතිය. ඡාගානුස්සතිය කියන්නේ අපි දීපු යම්කිසි දානයක් කරපු යම් උපකාරයක් නැත්නම් අපේ දැනුමෙන් හෝ යම්සි කෙනෙකුට හෝ කරපු උපකාරයක් මේ ආදී වශයෙන් අපි මේ කරපු උපකාරයක් මතක් කර ගන්නවා නම් දීපු දෙයක් මතක් කරගෙන ඒ අවස්ථාව අපි මතක් කරමින් අපි කටයුතු කරනවා නම් ඒ හරහා අප්‍රමාණ කුසලයක් අත්පත් කරගන්න පුළුවන්. ඒක ඡාගානුස්සතියක් බවට පත් වෙනවා. ඒ වගේමයි තවත් වෙන ඔය දේවතානුස්සති. දෙවියන්ගේ තියෙන ಗುಣ මෙනෙහි කරනවා නම් එක අතකින් අපි තුල ඒ ಗುಣ මෙනෙහි කරන්න ඒ දෙවියන්ට පමණක් ඒ ಗುಣ ආරෝපණය කරන්නේ නැතිව අපේ හදවත් තුලටත් ඒ බඳු ಗುಣ සුදුසුයි, ඒ බඳු ಗುಣ දියුණු කරගත හැකි කියන සංඥාවක් මතුවෙනවා. ඇතරම මේ බුද්ධානුස්සතියක් වඩනකොටත් අපේ හිතේ යන්නේ ඒ බඳු පරිවර්තනයක් තමයි සිද්ධ වෙන්නේ. අපි බොහොම අසත්පුරුෂ හිතක් තිබිලා මෙන්න මේ බඳු උත්තමයේගේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක්ගේ ಗುಣ මෙනෙහි කරන්න අපේ හිතේ තිබිච්ච අසත්පුරුෂකම් ටික ටික යටපත් වෙලා
ටික ටික දුරවන් වෙලා ඒ වෙනුවට ඒ අසහාය වූ ශ්‍රේෂ්ඨ වූ උත්තමයේගේ තියෙන ಗುಣ අපේ හිතෙත් පොඩ රෝපණය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ බුද්ධානුස්සතිය හරහා, ධම්මානුස්සතිය හරහා, සංඝානුස්සතිය හරහා, චාගානුස්සතිය හරහා, දේවතානුස්සතිය හරහා මේ හැම දෙයක් හරහාම එhmenan අපිට තේරෙනවා හොඳට මෙන්න මේ සම්මා දිට්ඨිය, කම්මස්සගත සම්මා දිට්ඨිය, ලෞකික සම්මා දිට්ඨිය තහවුරු වීමක් සිද්ධ වෙනවා. ඊළඟට පින්වත්නි තවත් වෙනවා සීලානුස්සති කියලා. ඒ සීලානුස්සතියේදී අපිටින් තේරුම් ගන්නේ සම්මා දිට්ඨියමත් වැඩෙනවා. ඒ කියන්නේ අපි නිවැරදි සීලයක ඉඳලා කටයුතු කරද්දී අපි එන්නේ එක අතකින් කර්මඵලය දැහීමකට. අපි වැරදි දෙයක් කරන්නේ නැහැ. කරන්න උත්සාහන්ත වෙන්නේ හරි දෙයමයි. හරි පාරකමයි යන්න උත්සාහන්ත වෙන්නේ. අපි සතෙක් මරන්න නැතුව, හොරකමක් කරන්න නැතුව, කාම මිත්‍යාචාරකයේ දෙන්න නැතුව, බොරුවක් කියන්නේ නැතුව, කේලමක් කියන්නේ නැතුව අපි හික්මෙන්න උත්සාහන්ත වෙද්දී ඒ ගැනම අපි තුල සියුම් සතුටක් ඇති කර ගන්නවා නම්, ඒක අපි මෙනෙහි කරනවා නම්, ඒ මෙනෙහි කිරීම තුලින් බුදුරජාණන් වහන්සේ කියනවා අපේ හිත තව තැම්පත් වෙන ගතියක්, අපි තුලින්ම සතුටක් මෝදු වෙන ගතියක්, අනවජ්‍ය සුඛයක් මතුවෙන ගතියක් තියෙනවා. ඒ කියන්නේ අනේ මම ඉස්සෙල්ලා වගේ නෙමෙයි, දැන් කොයි තරම්නම් සත්පුරුෂයෙක් බවට පත් වෙලාද? මගේ චර්යාමය වෙනසක් සිද්ධ වෙලා තියෙනවද? මගේ චරිතය දැන් කොයි තරම්නම් පිරිසුදු වෙලා තියෙනවද? ඉස්සර වගේ නෙමෙයි, මම දැන් සත්පුරුෂයෙක් නේද කියලා අන්න තමන්ටම තමන් ගැන අනවජ්‍ය සුඛයක් ඇති කරගන්න අවස්ථාව සැලසෙනවා. ඉතින් මෙන්න මේ අනවජ්‍ය සුඛය, තමන් ගැන ඇතිවෙන හැකි සංඥාව, තමන් දැන් සත්පුරුෂයෙක් නේද කියලා ඒ ඇතිවෙන සියුම් සතුට, ප්‍රමෝදය ඇත්තටම පින්වත්නි මේ භාවනාවට අප්‍රමාණ වූ රුකුලක් සපයනවා. අපි හැකි සංඥාවෙන් ඔන්නේ වගේ හොඳට තහවුරු වෙච්ච, සකස් වෙච්ච සම්මා දිට්ඨියකින් කටයුතු කරනවා නම් අනිවාර්යයෙන්ම මේ හිත ගොඩ ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ හිත වර්ධනය කරන්න පුළුවන්. මේ හිත හොදලා එළියට ගන්න පුළුවන්. නැත්තම් පාරිශුද්ධියකට පත් කරගන්න පුළුවන්. ඉතින් ඒකයි මේ භාගතුන් වහන්සේ මේ নানা ප්‍රකාර පැති හරහා අපිව මේ සම්මා දිට්ඨියේ පිහිටවීම සඳහා කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මම මේ ඉදිරිපත් කරේ බොහෝම කරුණු ස්වල්පයක් මේ දේශනාවට ගැලපෙන අන්දමින්. ඉතින් සූත්‍ර පිටකයේ පුරාම බුදුරජාණන් වහන්සේ අර දානේ ආනිසංස දේශනා කරපු සූත්‍ර දේශනාවන්, ඒ වගේමයි කර්මඵලයේ පැත්තෙන් දේශනා කරපු සූත්‍ර දේශනාවන්, ඒ වගේම මෙලෝ පරලෝ සම්බන්ධයෙන් කරපු දේශනාවන්, ඒ වගේම දෙමාපියන්ට සැලකීම සම්බන්ධයෙන්, කළගුණ සැලකීම සම්බන්ධයෙන් කරපු දේශනාවන්, ඒ වගේම මේ වෙනත් ලෝක සම්බන්ධයෙන්, එහෙම නැත්නම් මේ දෙවියන් බ්‍රහ්මයන් හා සම්බන්ධයෙන් කරපු දේශනාවන්, ඒ අය හා සමග කරපු සාකච්ඡාවන්. ඉතින් নানা ප්‍රකාර පැතිවලින් අපිට මේ දසවස්තුක සම්මා දිට්ඨිය ඉස්මතු වෙන ගතියක් තියෙනවා. ඒක තහවුරු වෙච්ච ගතියක් තියෙනවා. ඉතින් ඒ බඳු තහවුරු වීමක් මත පිහිටලා කෙනෙක් කටයුතු කරනවා නම් එතන ඉඳන් ඔන්න අපිට යන්න ඉස්සරහට මඟ විවෘත වෙනවා. අපි මේවා සම්පූර්ණයෙන්ම අමතක කළා. මේවා නොසලකා හැරලා අපි එකපාරටම ලෝකෝත්තර සම්මා දිට්ඨිය ගැන කතා කරනවා නම් ඒක විතරක් ඉස්සරහට ගන්න උත්සාහන්ත වෙනවා නම් හරියට නිකන් මේ පදනමක් නැතුව, අත්තිවාරමක් නැතුව ගයක් හදනවා වගේ දෙයක්. ගයක් හදනවා වගේ වැඩක් තමයි සිද්ධ වෙන්නේ. හොඳට මේ හොඳට ඇති කරගන්න අත්තිවාරම වගේ තමයි මේ කම්මස්සගත සම්මාදිට්ඨිය. ඒ කම්මස්සගත සම්මාදිට්ඨිය නැමැති ප්‍රබල අත්තිවාරම මත පිහිටලා, සවිමත් අත්තිවාරම මත පිහිටලා අපිට පුළුවන් වෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන ගෙය නිර්මාණය කරන්න. ඉතින් මේ අද සම්පූර්ණයෙන්ම අපි කතා කරපු මේ සම්මාදිට්ඨිය බුදුරජාන් වහන්සේ කියනවා සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා. මේක ආශ්‍රව සහිතයි. ඒ කියන්නේ මෙතන ඉන්නවා සත්පුද්ගල ස්වභාවයක්. මෙතන ඉන්නවා අපි කෙනෙක්. මෙතන ඉන්නවා සත්වයෙක්. මෙතන ඉන්නවා පුජ්‍යලයක්. මෙතන ඉන්නවා අම්මා කෙනෙක්. මෙතන ඉන්නවා තාත්තා කෙනෙක්. මෙතන ඉන්නවා දරුවෙක්. ඉතින් අපි මේ සම්මුති ලෝකේ කටයුතු කරන්නේ. ඒතකොට මේ සම්මුති සත්‍ය බැහැර කරන්නේ නැතුව, මේ සංකල්පයන් සම්පූර්ණයෙන් බැහැර කරන්නේ නැතුව, මේ සංකල්පයන්ගෙන් ප්‍රයෝජනෙ ගන්න ආකාරය, සම්මුති ලෝකය බැහැර කරන්නේ නැතුව මේ සම්මුති ලෝකයෙන් ප්‍රයෝජනෙ ගන්න ආකාරය, මේ සම්මා දිට්ඨිය එහෙමනම් බුදුරජාන් වහන්සේ අනුමත කරපු, මේ සම්මා දිට්ඨිය වර්ණනා කරපු, අගය කරපු බවක් අපිට තේරුම් යනවා. ඒ වගේමයි පුඤ්ඤ භාගිය, මේ හැම දෙයක් තුලින්ම පිනක් රැස් වෙනවා. අපි මේ දේවල් හරියට කරා නම්, යෙදිලා කරා නම්, සකස් කළා කරා නම් මේ හරහා අපිට කුසල සම්භාරයක් රැස් කරගන්න අවස්ථාව තියෙනවා. උපදි වේපක්කා, ඒ නිසාම අපිට මෙලොවදීත්
පරලොවදීත් මේකේ හොඳ විපාක අත්පත් කරගන්න අවස්ථාව සැලසෙනවා. ඉතින් මේ කරුණ අනුව එහෙමනම් අපි තේරුම් ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව අපිව සත්පුරුෂ භූමියක පිහිටවනවා. සත්පුරුෂ භූමියක හොඳට අපිව තහවුරු කළා මෙන්න මේ සම්මාදිට්ඨිය හොඳට අපේ හිතට ඇතුළත් කළා සත්පුරුෂයෙක් කරලා තව මේ සත්පුරුෂයව හිතේ තියෙන කහඩ දූවිලි කෙලස් අයින් කරන්න ඔන්න ඊළඟට ලෝකෝත්තර සම්මාදිට්ඨියක් දේශනා කරනවා. ඉතින් අපි ඒ බඳු ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන ඉස්සරහා දේශනාවන් වලදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමු. අද මම උත්සාහන්ත වුණේ අත්‍යවශ්‍යම වෙන මෙන්න මේ ලෞකික සම්මාදිට්ඨිය අපි තුල ඇතිරගත යුතුයි කියන මේ කාරණේ මතු කරලා දෙන්න. ඒ නිසා අපිත් මේ කාරණා හොඳින් තේරුම් අරගෙන අපි තුල යම් අගුණ දුර්වලකම් තියෙනවා නම් ඒවා දුරු කරගෙන හොඳ සත්පුරුෂ භූමියක කෘතවේදීත්වයක කළගුණ සලකන ගතියක අපේ හිත ඇති කරගන්න අපේ හිත පිහිටව ගන්න උත්සාහත් වෙමු. ඒ සඳහා අප සියලු දෙනාටම අද දින ධර්ම දේශනාව මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි අපි අදත් සුපිරිදි පරිදි මේ දුරස්ත භාවනා වැඩමුළුවේ අවසාන අංකයේ වශයෙන් මේ ධර්ම දේශනාවක් ඉදිරිපත් කරන්න යෙදුණා. අද මේ ධර්ම දේශනාවට අහුම්කන් දීම තුළින් ඒ වගේම මම මේ ධර්ම දේශනාව පැවැත්වීම තුළින් ඒ වගේම මේ පින්වතුන් තමන්ගේ ශක්ති පමණින් සති සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දියුණු කර ගැනීම තුළින් අපි සියලු දෙනා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සහ සියලුම ලෝකවාසීන් සමග අපි බෙදා හදාගමු. අපි එත්තාවතාජ ආදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.